සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගෞතම බුදු සසුනේ ධර්ම සේනාධිපතිවර මේ උතුම් දසුත්තර සූත්‍ර දේශනාව අපට අනුකම්පාවෙන් දේශනා කොට වදාළ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, නොම්බර 97 C1 තේක්කවත්ත පළාතට කළුතර දකුණ යන ඒ ලිපිනේ පදිංචි පින්වත් ධම්මිකා සිරිවර්ධන මහත්මිය අද මෙම දසුත්තර විවරණ දහම් සාකච්ඡාවට බැතිබර දායකත්වයන් එකතු කරනවා. විශේෂයෙන් එතුමියගේ නමින් මියගිය සිරිල් සිරිවර්ධන මහත්මයාටත් ඇග්නස් හෙටියාරච්චි මහත්මියටත් රත්නසිරි සිරිවර්ධන මහත්මයාට සහ දයාපද්ම ගුණවර්ධන මහත්මයාට පින් අනුමෝදනා කරන බලාපොරොත්තු වෙමින් අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තේර ගාථාවේදී පින්වතුනි මෙන්න මෙබඳු ගාථාවන් දේශනා කළා. ඉස්සරහිනුත් පිටිපස්සිනුත් දෙපැත්තින්ම තියෙන්නේ මරණය මිසක් නොමැරී සිටීම නම් නොවේ. ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි පිළිපදින්න ඕන. වෙනසී යන්ට නම් එපා. මේ උතුම් අවස්ථාව මගේ හැරෙන්න ඉඩ දෙන්න එපා. අප්‍රමාදීව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නට මට කියන්න තියෙන්නේ එච්චරයි. සියලු භවයෙන් නිදහස් වුණ මං දැන් පිරිනොම් පාන්නට යන්නේ. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂූන් වෙනුවෙන් කරන ලද අහස් ගැබේ වැඩ හිඳිමින් පිරිනොම් පාන්නට පෙර කරන ලද අවසාන අවවාදය කුමක්ද? අප්‍රමාදීව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නට අප්‍රමාදී වෙන්න. අප්‍රමාදය කියලා කියන්නේ බොහෝ උපකාර වන එකම එක ධර්මය. දසුත්තර සූත්‍රය ඇසුරින් අපි මීට පෙර වැඩසටහනේදී එය ගැන ඉගෙන ගත්තා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලා ඉතාම පැහැදිලිව අපට ඒ කාරණා කියලා දුන්නා. අදත් අපත් සමග මේ දසුත්තර විවරණය දහම් සාකච්ඡාවේ 3 වෙනි වැඩසටහන අද දවසේ දෙන්නේ. අද මෙම දහම් සාකච්ඡාවට සම්බන්ධ වෙලා අපට ධර්ම කාරණා නිරවුල පහදා දීම පිණිස පින්වත් ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩම කළා. අප කෙරෙහි අනුකම්පාවෙන් අපි මේ පින්වත් ස්වාමීන් වහන්සේලාව පළමු කොට নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. පින්වත් ස්වාමීන් වහන්සේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දසුත්තර සූත්‍ර දේශනාවේ අපි තාම මේ ඉගෙන ගන්න කතා කරන්නේ එක බැගින් වදාළ කරුණු. එහෙමයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා කතමෝ ඒකෝ ධම්මෝ භාවේ තබ්බෝ. ප්‍රගුණ කළ යුතු එක් ධර්මයේ යනු කුමක්ද? කායගතා සති සාත සහගතා. සිතට සැප සහනය දෙන කායගතා සතියයි. අයං ඒකෝ ධම්මෝ භාවේ තබ්බෝ. මේ තමයි ප්‍රගුණ කළ යුතු දියුණු කරගත යුතු එකම එක ධර්මය. ස්වාමීන් වහන්සේ ඒ කායගතා සතිය ගැන අපට පැහැදිලි කර දෙන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. වැඩ සිටින ගෞරවනීය අපි පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ඉතින් පින්වත්නි, කායගත සතිය කියපුවහම බුද්ධ දේශනාවේ අපි අහලා තියෙනවා කායගත සතිය කියන වචනයට අමතරව තවත් වචනයක්. ඒ තමයි පින්වත් ස්වාමීන් වහන්සේ කායානුපස්සනාව කියන වචනේ. එතකොට මෙතන කායගත සතියේදීත් කතා කරන්නේ කායානුපස්සනාව සම්බන්ධයෙන්මයි.
එතකොට අපි සාමාන්‍යයෙන් කෙටියෙන් ගත්තොත් කායානුපස්සනාව කියන්නේ කෙටියෙන් කතා කළොත් දැන් මේ පින්වතුන්ට සතිපට්ඨාන විවරණයේ කලින් වැඩසටහන් වල ඒ අර සතිපට්ඨාන විවරණ වැඩසටහනේ අහන්න හම්බ වෙනවා ඒක. කායානුපස්සනාව ගැන විස්තර විභාග වශයෙන් කෙටියෙන් අපි මෙතනදී කතා කළොත් ඒ තමයි කයේ යථා ස්වභාවය අවබෝධ වන පරිදි නුවණින් විමසනවා. ඒ විමසන්න ඒ කෙනා අන්න ඒ ශ්‍රාවකයන් වහන්සේ භාවනා භාගතුනා සිතන මූලික විස්තර කරනවා 14ක්. ඒ තමයි ආනාපාන සතිය, ඊට පස්සේ ධාතු ඉරියාපත භාවනාව, සති සම්පජඤ්ඤ භාවනාව, ධාතු මනසිකාරය, අසුභය, ඒ වගේම නවසීවතකය. ආකාර 9ක්. ඔන්න ඔය කාරණා භාවනා විදිහට තමයි ඔන්න විදිහට ඒකෙන් ප්‍රගුණ කිරීමෙන් ඔන්න ඒ කිනාට භාගතුනාගේ දේශනා කයේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම හැකියාව, නුවණින් විමසීමේ හැකියාව අන්න ඒ ශ්‍රාවකින් වහන්සේට උදා වෙනවා කායානුපස්සනාව පුරුදු කර ගැනීම. එතකොට ওই විදිහට අපි ගත්තොත් යම් කිසි කෙනෙක් ඔන්න ආනාපාන සතිය පුරුදු කරනවා. එහෙම නැත්නම් ඔන්න කවුරු හරි කෙනෙක් අසුබය පුරුදු කරනවා. දැන් අපි අහලා තියෙනවා කේස් ලොම් නිය දත්. එතකොට මේ දෙතිස් කුණපේ ගැන සිහි කරමු. එක්ක පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් ධාතු මනසිකාරය. එක්ක මලකුණකට සිදුවෙන ආකාර නමේ නවසීවතකය. ඔය කුමනෝ බාන ඔය භාවන ඔක්කොම අයිති වෙන්නේ කායානුපස්සනාවට. ඔන්න ඔය කායානුපස්සනාව වැඩිම. ඒකට කියනවා කායගත සතිය. එතකොට කායගත සතිය කයෙහි කෙරෙහි සිහිය පිහිටුවීම. සතිය කියලා කියන්නේ සිහිය. කොහෙටද පිහිටවන්නේ? කය කෙරෙහි. එතකොට අන්න කායගත සතිය කෙනාගේ පුරුදු වෙනවා. මේ කායගත සතිය සම්බන්ධයෙන් පින්න ස්වාමීන් වහන්සේ අපේ භාග්‍යතුන් වහන්සේ ලස්සන දේශනාවක් කරනවා. ඔය මේ නමින්ම. ඒ තමයි කායගත සති සූත්‍රය. එතකොට මේ කායගත සති සූත්‍රය අපි කතා කළොත් පින්වත්නි අර අපි කතා කරපු කායානුපස්සනාවට අදාළ භාවනා. යම් කිසි කෙනෙක් තමාගේ ජීවිතයට පින්වත් ස්වාමීන් වහන්සේ පුරුදු කරගත්තොත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මේ කායගත සති සූත්‍රයේ තියෙන ටික මම මේ කියන්නේ. පින්වත් මහණෙනි ඔය අයුරින් අප්‍රමාදීව. දැන් අපි ඉස්සෙල්ලා කතා කරපු කාරණාව. එතකොට හැම එක්කටම ආන්නේක අප්‍රමාදීව කියන වචනේ භාග්‍යතුන් වහන්සේ දාන්නේ. සීල කුසල් දහම් වලට අග්‍ර නිසා. අප්‍රමාදීව කෙලස් තවන වීරියෙන් යුතුව දහමට දීපුදා වාසය කරන ගිහි උදවිය සිතන ආකාරයේ යම් පංචකාම ගුණයන් පිළිබඳව සිත දුවන ආකල්ප වලින් ඔන්න බැහැර වෙලා ඒක න ඒවා ප්‍රහාණය කරලා ඔන්න කය යථා ස්වභාවය අවබෝධ වෙන පරිදි ඔන්න කායානුපස්සනාව පුරුදු කරනකොට භාග්‍යතුන් දේශනා කරනවා කාම සහගත සංකල්පනා ප්‍රහීන වෙලා ගියාට පස්සේ සිත අන්‍යයගේ තැම්පත් වෙන්න පටන් ගන්නවා කියනවා. සිත තැම්පත් වෙලා එක්තෙන් වෙලා සමාධිමත් වෙනවා කියනවා. පින්වත් මහන්නේ ඔය අයුරින් කායගත සති දැන් මේ කියන්නේ සමාධියක් පුරුදු වෙලා. කායගත සතිය ওই විදිහට පුරුදු වෙලා යනකොට අන්නේ භික්ෂුවට භාග්‍යතුන් දේශනා කරනවා කියනවා පුළුවන් කියන පළවෙනි ධානයට සම්වදින්න. උනේ කායගත සති සූත්‍රයේ මේ කෙටියෙන් කියන්නේ. ඒතර මේ ටික කියලා භාග්‍යතුන් දැන් අර කියපු භාවනා පුරුදු කිරීමෙන් එක්ක ආනාපාන සතියෙන් හරි අර විදිහට. ඒ විදිහට හිත පුරුදුලා යම් සමාධියක් ඇති වුණාට පස්සේ ඒ සමාධිය තව තව දියුණු දැන් සමාධිය කියලා කියන්නේ චිත්තස්ස ඒකග්ගන් සමාධි. සිතේ ඒකක බව සමාධියයි. එතකොට මේ සමාධිය පුරුදු කරගෙන තව යනකොට අන්න ඒ කෙනාට ධානයකට ලබා ගැනීම හැකියාව අන්න භාග්‍යතුන් දේශනා කරනවා දැන් කායගත සති සූත්‍රයේ. ඒතර එයා පළවෙනි ධානයට සම්වදිනවා නම් සම්වදින්න පුළුවන් කියනවා. දෙවෙනි ධානය. ওই විදිහට තුන්වෙනි ධානය. ඊට පස්සේ හතරවෙනි ධානය වෙන භාග්‍යතුන් දේශනා කරනවා. ඒතර ওই විදිහට ධාන වලට සම්වදුනට හැදීමේ වාසනාව මේ කායගත සතිය කායानुපස්සනාව පුරුදු කිරීමෙන් ලැබෙනවා කියනවා. හැබැයි භාග්‍යතුන් දේශනා කරනවා පින්වත්නි ඔන්න ප්‍රමාදී කෙනාට වෙන දේ. ඊට පස්සේ දැන් අර අප්‍රමාදී පැත්තනේ දේශනා කරේ. ප්‍රමාදී වෙන කෙනාගේ යාළුවා කවුද? අපි අහලා තියෙනවා ධර්මයේ තුල ප්‍රමාදී වෙන කෙනාගේ යාළුවා තමයි කවුද? මාරයා. එතකොට ප්‍රමාදී කෙනාගේ යාළුවා අන්න මාරයා. හැබැයි එතකොට ප්‍රමාදී වාසය කරන ඉන්නකොට ඒ කෙනාට අන්න බැරි වෙනවා මේ කායගත සතිය පුරුදු කරන්න. අන්නේ කායගත සතිය පුරුදු කළේ නැත්තම් ඒ මායයට හසුවීම නිසා කායගත සතිය නොවැඩූ කෙනෙක් මායයේ ග්‍රහණයට අහු වෙන හැටි හරි ලස්සනට උපමා වලින් මෙන්න මේ කායගත සති සූත්‍රයේ පින්වත් ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ හසු වෙන හැටි කිව්වේ ඒ හසු වෙලා මායя ඒ කෙනාව පාලනය කරන හැටි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කොහොමද? ඒ තමයි පින්වත් මහණේ යම් භික්ෂුවක් තුල කායගත සති භාවනාව හොඳට ප්‍රගුණ වෙලා නැත්නම් ඒ කියුවේ අන්න අර කියපු භාවනා ටික ආනාපාන සතිය අසුබේ ධාතු මනසක ඒ කියපු භාවනා ආදී දේවල් ප්‍රගුණ වෙලා නැත්නම් බහුල වශයෙන් ප්‍රගුණ කරලා නැත්නම් මාරය ඔහුගේ
මාරයා ඔහුගේ වැඩපිළිවෙල ග්‍රහණය කරගැනීමේ අවස්ථාව ලබා ගන්නවා. දැන් මේ කවුද දේශනා කරන්නේ? භාග්‍යතුන් වහන්සේ. අවස්ථාව ලබා ගන්නවා. ඔහුට වෙනත් අරමුණට දීමට අවස්ථාව, ඔහුට වෙනත් අරමුණු දීමට මාරයාව අවස්ථා සලසා ගන්නවා. ඒ කියන්නේ එක්ක කාම අරමුණු, එක්ක ව්‍යාපාද අරමුණු, එක්ක අකුසල සහගත අරමුණු දෙන්න පටන් ගන්නවා කියනවා. අන්න එතකොට මේ මාරයාව හසුරුවන්නේ හරියට කොයි වගේද කියන සෙය්‍යතාප භික්කවේ පුරිසෝ ගරුකං සිලාගුලං. ඒ කියන්නේ මෙන්න මෙහෙම භාග්‍යතුන් දේශනා කරන එක මේ වගේ දෙයක් කියනවා. ඉතා ලොකු කළු ගලක් තියෙනවා කියන සාමාන්‍ය අපි උස්සන්නේ කළු ගල්. ඒ වගේ ලොකු කළු ගලක් අරගෙන මැටි ගොඩක් තියෙනවා කියනවා. මැටි පිඬක් තියෙනවා කියනවා. ඒ මැටි පිඬට අර කළු ගල අතහැරියොත් මොකද වෙන්නේ? භාග්‍යතුන් දේශනා කරනවා කොහොමද? අර මැටි ගුලිය කිඳා බහිනවා කියනවා අර කළු ගල. ඒ කියන්නේ කළු ගල අර මැටි ගුලිය කිඳා අස්සටම බහිනවනේ. අන්න ඒ වගේ කියන චප්ප වෙලා යනවනේ. එතකොට අන්න ඒ වගේ කියන මේ කායගත සතිය පුරුදු කළේ නැත්තම් අර මෙටි පිඬක් උඩට මේ ගලක් අතහැරලා ඒ මෙටි පිඬ චප්ප කරලා අර සුණු විසුණු කරලා විසිරලා දානවා වගේ පුළුවන්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන කායගත සතිය වැඩන් නැති කෙනාගේ ජීවිත. ඒ කියන්නේ අසුබේ පුරුදු කරේ නැත්තම් රාගයෙන් එයා අර මෙටි පිඬ කෙලින්ම අර කළු ගල අතහැරියා වගේ තමයි. රාගයෙන්ම අකුසල් කරනවා. ඊට පස්සේ ද්වේෂයෙන්ම ඊට පස්සේ නොයේකුත් අකුසල් දහම් මන්න කරනවා කියන මේ උපමා භාග්‍යතුන් දේශනා කරන්නේ. ඊට පස්සේ භාග්‍යතුන් දේශනා කරන තව ලස්සන උපමාවක් මේ කොහොමද මේ කායගත සතිය පුරුදු කරේ නැති වුණා වෙනදී ඒක මේ වගේ දෙයක් පින්වත් මහණෙනි කියනවා. කායගත සතිය පුරුදු කරපු නැති කෙනාගේ. ඒ තමයි කියනවා වියලුණු හොඳටම වියලිලා ගිය කරවෙලා ගිය දරපතුරු ගොඩක් අරගෙන ඒ දරපතුරු ගොඩ ගාවට කෙනෙක් ගිහිල්ලා දරපතුරු අතුල්ලලා ගින්නක් උපදවනවා කියනවා. ඒ ගින්න උපදවන්න අරක වේලා කරවෙලා තියෙන නිසා ඒ ගින්න උපදවන්න මහා වෙලාවක් යනවාද කියලා අහනවා. භාග්‍යතුන් දේශනා කරන ශ්‍රණයෙන් ඒක පුළුවන් කියනවා පින්වත් ස්වාමී. ආන්න ඒ වගේ තමයි කියනවා. කායගත සතිය පුරුදු කළේ නැත්තම් එයාට රාගය ඇති කරනවා කියන්නේ සුළු අරමුණයි දෙන්නුනේ වහා රාගය ඇති වෙනවා. අකුසලේ වහා ඇති වෙනවා. අන්න භාග්‍යතුන් දේශනා කරන උපමා මේ මායයට අහුවෙන්නේ නැති. ඊළඟට භාග්‍යතුන් දේශනා කරන පින්වත් මහණනි කොහොමද කියනවා ඒ භාග්‍යතුන් දේශනා කරන ඔන්න හිස් කලයක් තියෙනවා කියනවා. හිස් කලේ වගේ තමයි එතකොට කායගත සතිය පුරුදු කරපු නැති කෙනාගේ ජීවිතේ. ඒ හිස් කලයට මොකද කරන්නේ කියන කැමැති වෙලාවක කැමැති පුද්ගලයෙකුට වෙලා ඕන වෙලාවට වතුර අරන් වෙලා අර කලේ පුරවන්න පුළුවන් නේද කියලා අහන පින්වත් මහණනි. අන්න ඒ වගේ තමයි කියනවා හිස් කලේ වතුර ඕන වෙලාවක පුළුවන් හිස් කලේ වගේ තමයි කියනවා. අර මායාව මේ පුද්ගලයා හසුරවන්නේ කියනවා. ඕන අකුසල් සහගත අරමුණ දෙනවා කියනවා. අර කායගත සතිය නොවැඩපු නිසා කියනවා. එතකොට පින්වත් ස්වාමීන් වහන්සේ ඒ වගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මායාට ඒව හසුරවන්න පුළුවන් ආකාරයේ උපමාවලින්. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ හරි ලස්සනයි මේ සූත්‍රයේ අවසානයේ දේශනා කරනවා කායගත සතිය වැඩිීමේ ආනිසංස ගැන. හරි ලස්සනයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කායගත භික්කවේ සතිය ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය අනුට්ඨිතාය ಪರಿචිතාය සුසමාරද්ද පින්වත් මහණෙනි මේ කායගත සතිය හොඳට ප්‍රගුණ වෙලා තියෙනවා නම් කොහොමද බහුල වශයෙන් ප්‍රගුණ කරලා තියෙනවා නම් යානාවක්ෙන් ප්‍රගුණ කරලා තියෙනවා නම් ස්ථීරව ස්ථාවරව හොඳට ප්‍රගුණ කරලා තියෙන මනාකොට ප්‍රගුණ කරලා තියෙනවා නම් ඉමේ දසානිසංසා පාටිකංකා මේ ආනිසංස 10 ඒක නා කැමති විය යුතුයි කියනවා. මොන්න බලන්න කායගත සතිය වැඩිීමේ තියෙන ආනිසංස. භාග්‍යතුන් දේශනා කරන ඒ තමයි පළවෙනි ආනිසංසය. අරති රති සහෝ හෝති. අරතියේ සිට එයාගේ ගැලෙන්නේ නැහැ කියනවා. අරතිය කියලා කියන්නේ අපි අහලා තියෙනවා ඒ තමයි මොකද්ද කුසල් දහම් වල සිත නොඇල්ම. එතකොට සමහරවිට කෙනෙක් කුසල් දහම් වල හිත ඇලෙන්නේ. අන්නේ ස්වභාවය එයාගේ හිතෙන් දුරු වෙනවා කියනවා. මේ කායගත සතිය හොඳට ප්‍රගුණ කරා නම් ආරති සති රහෝ හෝති භාග්‍යතුන් දේශනා කරනවා. ඊළඟට තමයි කියන ඔය අපි ගොඩාක් අපි හිතවල තියෙන දෙයක් අපි සමහර ගොඩක් අය ඇවිල්ලා අහන්නේ ස්වාමීන් වහන්සේ මම බය වෙනවා හරි බයයි. ඔය වගේ කතා කියනවනේ පින්වත් ස්වාමීන් භාග්‍යතුන් මෙන්න දේශනා කරනවා. භය බේරවස් හෝති. භය බේරවයන්ගින් දුරු වෙනවා කියන මේ කායගත සතිය වැඩුවොත් භය බේරවයන්ට දැන් අපේ හිතේ බය තැති ගැනීම වල ලක්වන ස්වභාවය දුරු වෙනවා කියන. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන හරිය ලස්සනයි. ඒ තමයි කියන සීතස්ස උන්නස්ස ජිගජ්ජාය පිපාසාය දංශමකත වාසාසරව සිරින්සප සම්පස්සාන මේ මෙසිමදුරුවන්ගෙන් වෙන්න තියෙන පීඩාවන් වලට එයා අසු වෙන ස්වභාවයෙන් ඒ කියන්නේ දැන් අපි සමහරට මේ පීඩාවන් වලට අහු වුණාට පස්සේ එක්ක ඒ තැන දාලා යනවා. ඊට පස්සේ ඒ තැන් වලට බහිනවා. ඒ එක්ක මේවා අපි හිතවල අපේ ස්වභාවය තියෙනනේ. අන්නේ අපි කරන ඔය ස්වභාවයන්ගෙන්
අන්න ගැලවෙනවා කියනවා. එතකොට ඒව ඉවසීමෙන් තමාට දරා ගැනීමේ හැකියාව ලැබෙනවා කියනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දුරුත්තානං දුරාගතානං වචනපතානං uppannānaං සාරිකානං වේදනානං. ඒ කියන්නේ අපිට අනිත් අයගේ වචනපතයන් අහන්න හම්බ වෙනවා. බණිනවා. ඊට පස්සේ නොයෙකුත් කයි කතන්දර හදනවා. දැන් බලන්න දැන් අපි අහලා තියෙන දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැනම කතා කරනකොට සාරිපුත්ත සිහනාද සූත්‍රය. එතකොට එතනත් ස්වාමීන් වහන්සේ නමක් නිකන් අර අභූත චෝදනාවන්නේ කරන්නේ. එතනින් භාග්‍යතුන් දැන් සාරිපුත්ත මහරහතන් සිංහනාදේ පතුරවන්නේ. එතකොට අභූත චෝදනාවලට යන්න නොසැලෙන්නේ. ඒ නොසැලෙන සිතක් ලබා ගැනීමේ අනුන්ගේ වචන පතයන් ඉවසීමේ හැකියාව අන්න කායගත සතිය වැඩිීමේ ආනිසංසයක් විදිහට පින්වත් ස්වාමීන් වහන්සේ ඒ උතුමන් වහන්සේගේ ශ්‍රාවකින් වහන්සේට ලැබෙනවා කියන භාග්‍යතුන් වහන්සේ. ඊට පස්සේ දේශනා කරනවා යම් වේදනායක්ද වේදනානං දුක්ඛානං තිප්පානං කරානං කටුකානං ඊට පස්සේ මේ භාග්‍යතුන් දේශනා කරන යම් ශාරීරයට දැනෙන විශාල වේදනාවක් තියෙනවා කියනවා. ඊට පස්සේ පාන හරාන මේ ප්‍රාණය නැති කරන්නා වූ වගේ වේදනාවක් ඒ වෙලාවෙදී නොසලී ඉන්නවා කියනවා. මේ කායගත සතිය වැඩිීමේ ආනිසංස. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි එයා කැමැතිනම් එයාට ධ්‍යාන 4 සැපසේ ඇති කර ගැනීම හැකියාව තියෙනවා කියනවා. ඊට පස්සේ පුබ්බේ නිවාසානුසති ආසයානුසය ඊට පස්සේ මොකද්ද දිබ්බ චක්කු දිබ්බ සෝත ওই සීළු ඥානයන් මේ කායගත සතිය වැඩිීමේ ආනිසංස විදිහට ලැබෙනවා කියලා මේ කායගත සති සූත්‍රයේ අපේ භාග්‍යතුන් වහන්සේ ඔය විදිහට ලස්සනට ඉන්න ස්වාමීන් වහන්සේ කායගත සතිය ගැන කායගත සති සූත්‍රයේ දේශනා. පින්වත් ස්වාමීන් වහන්සේ කායගත සති සූත්‍රය මුල් කරගෙනම ප්‍රගුණ කළ යුතු එකම එක ධර්මය වන කායගත සතිය ගැන අපට විස්තර කිරීම සිද්ධ කළේ ස්වාමීන් වහන්සේට බොහෝම පිං සිද්ධ වෙනවා. ඒ වගේම මේ කායගත සතිය කියන කාරණාවේ තවත් අපට විස්තර කරගන්න බොහෝ දේ තිබෙනවා. අපි අපේ පින්වත් ස්වාමීන් වහන්සේටත් ආරාධනා කරනවා අපි කෙරෙහි මේ ශ්‍රවණය කරන සදහැවතුන්ට අනුකම්පාවෙන් කායගත සතිය ගැන තවත් කරුණු කීපයක් අපට විස්තර කර දෙන්න. නමෝ බුද්ධාය. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි. තින් බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානය දේශනා කරද්දී පින් ස්වාමින් වහන්සේ ඉස්සර වෙලාම කායානුපස්සනාව හැටියට දේශනා කළේ මේ කායගත සති භාවනාවට අදාළ භාවනා ටික. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ ටික විස්තර කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් මේ කායානුපස්සනාව හොඳට පුරුදු කළොත් රාගය ප්‍රහාණය වෙනවා කියනවා. එහෙමයි. එතකොට ඒ අතර තියෙන ප්‍රධාන භාවනාවක් නේ අසුභ භාවනාව. එහෙමයි. අසුභා භාවේ තබ්බා රාගස් පහනාය. අසුභ භාවනාව. එතකොට මොකද අපිට මූලිකවම ප්‍රකට වෙන්නේ ධර්මයේ ප්‍රගුණ කරද්දී කාය. එහෙමයි. ඒක නිසා තමයි කායානුපස්සනාව ඉස්සර වෙලා ප්‍රගුණ කරන ආකාරයේ භාවනා 14කින් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ අපි පැවිදි වෙනකොට පවා මූල කර්මස්ථානයේ හැටියට උපාධ්‍යයන් වහන්සේ අපිට පැවිදි වෙන්නේ ස්වාමීන් වහන්සේට දෙන්නේ තච්ච පංචකය. කේසා ලෝමා නඛා දන්තා කියලා මෙහි අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සිහි කරන්න කියලා. එතකොට ඒක තමයි මේ ශ්‍රාවකයාට මුලින්ම ප්‍රකට වෙන දේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් යම් කිසි කෙනෙක් මේ කායානුපස්සනාවේ අසුභ භාවනාව වඩනවා කියනවා. වඩලා කියනවා කියන අනේ මම භාවනාව වඩනවා නමුත් මට රාගේ ප්‍රහාණය වෙන්නේ නැහැ නේ කියලා. ඒක අභූත චෝදනාවක් වෙනවා කියනවා. මනාකොට මේ අසුභ භාවනාව ප්‍රගුණ කරනවා නම් ඒකාන්තයෙන්ම රාගය ප්‍රහාණය විය යුතුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ කායානුපස්සනාව ගැන දේශනා කරනවා මෙන්න මේ විදිහට. පින්වත් මහණෙනි යම් කෙනෙක් විසින් මහා සමුද්‍රය සිතින් ස්පර්ශ කෙරුවොත් එවිට මහා මුහුදට ගලා බස්නා යම් තාක් කුඩා ගංගාවන් ඇතනම් ඒවත් ඊට ඇතුළත් වෙනවා. ඒකට මහා සාගරයේ සිතින් ස්පර්ශ කළොත් යම් කිසි කෙනෙක් යම් තාක් කුඩා ගංගාවල් මහා සාගරයට ගලනවා නම් ඒ සියල්ල ස්පර්ශ කළා වෙනවා කියනවා. ආන් ඒ වගේ කියනවා යම් කිසි කෙනෙක් විසින් මේ කායගත සති භාවනාව වැඩුවොත් බහුල වශයෙන් ප්‍රගුණ කළොත් එවිට අවබෝධය ඇති කරවන
යම් කිසි කුසල් දහම් නැත්නම් ඒවත් සියල්ලත් ඒට ඇතුළත් වෙනවා කියනවා. දැන් අපිට මතකයි සාරිපුත්ත මහරහතන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ සම්පසාදිනීය සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ ගැන ප්‍රශංසාවෙන් කතා කළා. එහෙමයි. අප්‍රමාණ පැහැදීමක් තියෙනවා කිව්වා ශාස්ත්‍රුන් වහන්සේ ගැන. ඒ තමයි පළමුවෙනි එක ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තමයි අපිට කුසල් දහම් කියන්නේ මොනවද අකුසල් දහම් කියන්නේ මොනවද කියලා දුන්නේ. එතකොට යම්තා කුසල් දහම් බුදුරජාණන් වහන්සේගෙන් තමයි එහෙනම් දැනගන්න තියෙන්නේ. එහෙනම් යම් කිසි කෙනෙක් කායානුපස්සනාව වඩනවා නම් ඒ කායානුපස්සනාව වඩන කෙනා නිකුත් සියලුම කුසල් දහම් ජීවිතය තුළ අත්දකිනවා. ඊගාවට දේශනා කරනවා පින්වත් මහණෙනි එකම එක දෙයක් භාවනාවක් වශයෙන් වැඩුවොත් බහුල වශයෙන් වැඩුවොත් මහත් සංවේගීටපත් වෙනවා කියනවා. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒතකොට සංවේගීටපත් වීම කියන එක ස්වාමින් වහන්සේ මේ කුසල ධර්මයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංවේගීටපත් විය යුතු තැනදී ශ්‍රාවකයා සංවේගීටපත් විය යුතුයි. ඒ සංවේගීටපත් වෙලා වීරිය කළ යුතුයි කියනවා. ඒ වීරිය කරන්නේ කුමක්ද? මේ කායානුපස්සනාව පුරුදු කරන එක. නේද? දැන් අපි ස්වාමීන් වහන්සේ කිව්වා අර නපුරු වචන අහන්න පුළුවන්කම බලන්න. එතකොට නේ ඒ කවුරුත් හිතන්නේ නැති දෙයක් ඒක. නමුත් එතකොට එයා කල්පනා කරනවානේ මේ කය අපිට මතකයි සාරිපුත්ත මහරහතන් වහන්සේම දේශනා කරනවා මහා හත්තිපදෝපම සූත්‍රයේ යම් කිසි කෙනෙක් නපුරු වචනයක් කිව්වොත් ඕන්න දැන් මගේ කනත් බාහිර ශබ්දයකුත් එක්ක එකතු වෙලා කනේ විඥානේ හට අරගෙන ස්පර්ශය හටගත්තා. ස්පර්ශයට අනුව තමයි මේ විඳීම් හටගන්නේ කියලා ඒක විග්‍රහ කරගන්න කියනවා. විග්‍රහ කරගෙන කුසල ධර්මයන් දියුණු කරන හැටි කියලා දෙනවා. මම මගේ සිත වෙනස් කරගන්නේ මම නපුරු වචන කතා කරන්නේ මම මෛත්‍රියෙන් හිතානුකම්පිතව වාසය කරනවා කියලා හිතන්න කියනවා. එතකොට මහා යහපතක් පිණිස හේතු වෙනවා කියනවා කායගත සතිය වැඩුවොත්. ඊගාවට මහා කෙලෙස් කඳ බිදීම පිණිස හේතු වෙනවා කියනවා ඒක. ඒ වගේම සිහියත් නුවණත් පිණිස හේතු වෙනවා කියනවා. නේද? දැන් අපි දන්නවා අර සමහර සිද්ධි තියෙනවනේ නේද? පරණ අර එක ස්වාමින් වහන්සේ නමක් අනුරාධපුරේ ඉඳලා මිහින්තලේට යනකොට ඒ පැත්තේ ඉඳලා මේ එක කාන්තාවක් නේද? එක කාන්තාවක් ස්වාමියාත් එක්ක තරහ වෙලා අනුරාධපුර පැත්තේ ඉඳලා මිහින්තලේට යනවා. එතකොට ඒක ස්වාමින් වහන්සේ නමක් හොඳට සිහියෙන් අන්න කායගත සතිය පිටවගෙන ඒ පාරෙම අනුරාධපුරේ පැත්තට වඩිනවා. එතකොට මේ ස්ත්‍රිය පිටිපස්සෙන් දැන් තමන්ගේ ස්වාමියාත් එනවා. එතකොට ඉක්මනට මෙයා යනවා. යනකොට ස්වාමීන් වහන්සේ දැකලා hina වුණා. hina වෙච්ච ගමන් ස්වාමීන් වහන්සේ බැලුවා දැක්කේ ඇටසැකිල්ලක්. ඇටසැකිල්ලක් hina වෙනවා වගේ දැක්කේ. එතකොට ඒකම නිමිත්ත කරගෙන මේ කයේ තියෙන ස්වභාවය ප්‍රකට කරමින් එතකොට වඩින ගමන් කායානුපස්සනාව සිහි කර වඩිනවා. ඊට පස්සේ ස්වාමියා ඇවිල්ලා අහනවා මේ පැත්තෙන් කාන්තාවක් ගියා දැක්කද හම්බුණාද කියලා. එතකොට උන්වහන්සේ කුමක්ද ප්‍රකාශ කළේ? කාන්තාවක් නම් මම දැක්කේ නෑ. ඇටසැකිල්ලක් නම් hina වෙවි යනවා කිව්වා. එතකොට එහෙනම් සිහිනුවන දියුණු වීම පිණිස ඒක උපකාර. මොකද අපි මේ කයත් එක්කනේ නේද හැම දෙයක්ම ප්‍රකට කරගන්න හදන්නේ කයත් එක්ක හැම දෙයක්ම. එතකොට කයේ තියෙන ස්වභාවය දැක්කට පස්සේ යාට ඒකේ තියෙන යථා ස්වභාවය දකින්න පුළුවන්. ඊගාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඥාන දර්ශනීය ලැබීම පිණිස කායානුපස්සනාව උපකාර වෙනවා කියනවා. මේ ජීවිතේම සැපසේ වාසය කිරීම පිණිසත් කායගත සතිය බොහෝ උපකාරයි කියනවා. ඒ විතරක් නෙමෙයි විද්‍යා විමුක්ති සාක්ෂාත් කිරීම පිණිසද හේතු වෙන්නේ මේ කියනවා. ඊගාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් කෙනෙක් මේ කායගත සතිය පරිභෝග කරන්නේ නැත්නම් ඔවුන් අමෘතය පරිභෝග කරන්නේ නැහැ කියනවා. මතකයිනේ බුදුරජාණන් වහන්සේ අමෘතය මම දේශනා කරන්න වඩිනවා කියලා නේ. ගයාවේ ඉඳලා බරණැසට වැඩිනේ. එහෙනම් කායගත සතිය ප්‍රධාන අංගයක් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල අමෘතය පරිභෝග කරන්නේ නැහැ කියනවා ඒක. අමෘතය පරිභෝග කරනවා කියනවා කායගත සතිය වඩනවනේ. ඊගාවට ඔහු අමෘතය වැළඳුවේ නැහැ කියනවා කායගත සතිය වැඩුවේ නැත්නම් කායගත සතිය වැඩුවොත් අමෘතය වැළඳුවා කියනවා. ඊගාවට කායගත සතිය වැඩුවේ නැත්නම් ඒ කිනා අමෘතයෙන් පිරිහුණා කියනවා. කායගත සතිය වැඩුවොත් අමෘතය දියුණුණා කියනවා. ඊගාවට
කායගත සතිය අතහැරියොත් අමූර්තයයි අතහැරිය කියනවා. කායගත සතිය අතහැරියේ නැත්තම් අමූර්තය තමන් පරිභෝග කරනවා. ඊගාවට කායගත සතිය වඩන්න පටන් ගත්තොත් ඔහු අමූර්තය වඩන්න පටන් ගත්තා කියන බුදුරජාණන්. නැත්තම් එයාට මේ අවස්ථාව අහිමි වෙනවා කියනවා. ඉතින් ඒක නිසා මේ භාවනා අතර ප්‍රධාන භාවනාවක් හැටියට ප්‍රගුණ කළ යුතු අංගයක් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. පින්වත් ස්වාමීන් වහන්සේලා නොඒක ආකාරයෙන් කායගත සතිය ගැන බලන්න පින්වතුනේ මේ කායගත සතිය නම් වූ ඒ එකම එක ධර්මය ජීවිතය තුළ ප්‍රගුණ කළ යුතු ධර්මය ගැන ස්වාමීන් වහන්සේලා විස්තර කරපු ධර්මකාරණාම කොපමණක්ද? තවත් බොහෝ කාරණා තිබෙනවා. ඇත්තෙම අපි මේ ධර්ම සාකච්ඡාව තුළ යෙදෙන කෙටි කාලයේදී අපට විස්තර කරන්නට අපහසු වෙන කාරණා. එතකොට සාමාන්‍ය ජීවිතය ගත කරන කෙනෙක් මේ කය ගැන අවධානයක් ඇතුවයි ඉන්නේ. කය තමයි අපට ප්‍රකට දේ. කය ගැන අවධානයක් තියෙනවා. හැබැයි ඒ අවධානය අපේ ජීවිතේ දියුණු වෙන්න උදව් කරන එකක් නෙමෙයි. සිතට සැප සහනය උදා කරන එකක් නෙමෙයි. අපි කන්නඩියක් ගාවට ගිහිල්ලා කය ගැන අවධානයෙන් ඉන්නවා හැමදාම. අපි ඒකෙන් මුලාවටපත් වෙනවා මිසක් අපිට සිතට සැප සහනයක් උදා කරවන්නේ. අවුරුදු 20 දී ලස්සනට කන්නඩියෙන් පේන කෙනා අවුරුදු 50 වෙනකොට කන්නඩියෙන් බලන්න තරම් අකමැති. එතකොට අවුරුදු 20 දී සැප සහනය ගෙනාපු රූපය අවුරුදු 50 වෙනකොට සැප සහනයක් කරන් ඉන්නේ නැහැ. හැබැයි යම් කෙනෙක් අපේ ස්වාමීන් වහන්සේලා විස්තර කරපු විදිහට බුද්ධ දේශනාවේ තියෙන විදිහට කායානුපස්සනාවට අයිති කායගත සතියට අයිති භාවනා මනසිකාරවල තමන්ගේ හිත දියුණු කරගන්නවා නම් අන්න සිතට සැප සහනය ඇති කරලා දෙනවා. ඉතින් ඒ නිසා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා ඔබට ඒ සිතට සැප සහනය උදා කරවන එකම එක ධර්මයේ වන කායගත සතිය සුපින්නතුන් හැමදෙනාටත් පුරුදු කරගන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා දසුත්‍ර සූත්‍රයේ යෙදෙන ඊළඟ කාරණාව. ඒ කොමක්ද? කතමෝ ඒකෝ ධම්මෝ පරිඤ්ඤයෝ. පිරිසිඳ දැක්ක යුතු එක ධර්මයේ යනු කුමක්ද? පිරිසිඳ දකින්නවා කියලා කියන්නේ ඇත්ත ඇති හැටියෙන් දකින්නවා කියන එක. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් යථාර්ථයේ වශයෙන් දකින්නවා කියන එක. එතකොට මේ යථාර්ථයක් වශයෙන් එහෙම නැත්නම් ඇත්ත ඇති හැටියෙන් එහෙම නැත්නම් පිරිසිඳ දැක්ක යුතු එකම එක ධර්මයේ කුමක්ද? පස්සු සාසවෝ උපාදානියෝ. උපාදානයේ ඇති කරන ආශ්‍රව සහිත වූ ස්පර්ශයයි. මේ තමයි කියනවා පිරිසිඳ දැක්ක යුතු එකම එක ධර්මය. පින්වත් ස්වාමීන් වහන්සේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ උතුම් දේශනාව තුළ විස්තර කරන මේ පිරිසිඳ දැක්ක යුතු එකම එක ධර්මය ගැන අපට පැහැදිලි කර දෙන්න. පින්වත් ස්වාමීන් වහන්සේ ඒ තමයි අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළ ස්පර්ශය. එතකොට ස්පර්ශය කියන එක අපි පාලියෙන් හඳුන්වනවා පස්ස. එතකොට ස්පර්ශය කියන එක අපි අහලා තියෙනවා පටිච්ච සමුප්පාදෙ එහෙම තියෙනවා ස්පර්ශය. ඊට පස්සේ නාම රූප වල කතා කරන තැන ස්පර්ශය. එතකොට ඔහොම තියෙනවා. ස්පර්ශය කියන එක තේරුම් ගන්න භාග්‍යතුන් වහන්සේ හරි ලස්සනයි විභංග සූත්‍රයේ සංයුත්ත නිකායේ හරි ලස්සනට මේ ස්පර්ශය බෙදා විග්‍රහ කරනවා. ස්පර්ශයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ තමයි කොහොමද තින්නං සංගති පස්සු කරුණු තුනක එකතුව ස්පර්ශයයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ස්පර්ශය ඒ වගේම 6 ආකාරයි. ඒ කියන්නේ ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය. ඔන්න 6 ආකාරයි ස්පර්ශය. චක්කු සම්පස්ස, ඇසේ ස්පර්ශය, චක්කු සම්පස්සෝ ওই විදිහට. එතකොට ස්පර්ශය කියේ මොකද්ද? ස්පර්ශය ඇති වෙන්න කරුණු තුනක් එකතු වෙනවා. තින්නං සංගති පස්සු කරුණු තුනක එකතු ස්පර්ශය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මොකද්ද? දැන් පළවෙනි එක අපි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මොකද්ද? ඇසේ ස්පර්ශය. එතකොට ඇසේ ස්පර්ශය ඇති වෙන්න කරුණු තුනයිනේ උපකරන්නේ. ඒ මොකද්ද? ඇසයි, රූපයයි, ඇසේ විඥානය එකතු වීම භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඇසේ ස්පර්ශය. කනයි, ශබ්දයයි, කනේ විඥානය එකතු වීම කනේ ස්පර්ශය. ඊට පස්සේ නාසයයි, ගඳ සුවඳයි, නාසයේ විඥානය එකතු වීම නාසී ස්පර්ශය. දිවයි, රසයයි, දිවේ විඥානය එකතු වීම දිවේ ස්පර්ශය. ඊට පස්සේ කයයි, පහසයි,
කයේ විඤ්ඤාණය කියන කරුණු තුනේ එකතුවන්න හඳුන්වනවා කය ස්පර්ශය. ඊට පස්සේ මනසයි අරමුණුයි මනසේ විඤ්ඤාණය එකතු වීම භාගතුන දේශනා කළාන මනසේ ස්පර්ශය. ඔන්න ස්පර්ශය. කරුණු තුනක එකතු ස්පර්ශය. සය ආකාරයි. එතකොට අපි භාගතුන දේශනා කළා දැන් මේ ඒ කරුණු කොයි වගේද දැන් පස්ස මූලක සූත්‍රයේ සංයුත්ත නිකායේ භාගතුන දේශනා කරනවා කොහොමද මේ කරුණු එක විදිහින් දැන් අපි කියවනේ කයයි පහසයි කය විඤ්ඤාණය කියලා ඔහොම කියවන ස්පර්ශය ඒක භාගතුන දේශනා කළේ උපමාවක් භාගතුන දේශනා වේලි දඬු දෙකක් ගන්නවා කියන කෝටු කෑලි වේලිච්ච කෝටු කෑලි දෙකක් අරගත්තට පස්සේ ඒ කෝටු කෑලි දෙක හොඳට ඇතිල්ලුවොත් පින්වත් මහණෙනි ඒකෙදි ගින්න හට ගන්නව නේද කියලා අහනවා. අන්න ඒ වගේ තමයි පින්වත් මහණෙනි කය තියෙනවා නම් ඒ පහස තියෙනවා නම් කයයි පහස එකතු වුණොත් අනිවාර්යයෙන්ම කය විඤ්ඤාණය එකතු හැදෙනවා කියනවා. කයයි පහසයි කය විඤ්ඤාණය කියන කරුණු තුන එකතු වෙලා තමයි පින්වත් මහණෙනි ස්පර්ශය කියන එක ඇති වෙන්නේ කියනවා. අර වියලි දඬු කෑලි දෙක එකතු වෙලා අත්ලනකොට අර ගින්න හැති වුණා වගේ කියන උපමාව. එතකොට භාගතුනාසේ පොදුවේ මේ ස්පර්ශයට මේ සයාකාර වූ ස්පර්ශය එක උපමාවකින් හරිය ලස්සන උපමාවකින් භාගතුනා දේශනා කරනවා. ඒ කියන්නේ සමහරවිට අපි හිතනවානේ ඇසේ ස්පර්ශය තිබුණ නැත්නම් අනිත් ඒවා ටික තිබිලා ඇසේ ස්පර්ශය විතරක් තිබුණොත් හරිය නිකන් ඉන්න පුළුවන්. එහෙනම් ඉතුරු හතර නැතුව මේ තව එකකින් ඉන්න පුළුවන්. ওই විදිහට අපි හිතනවානේ සමහරවිට අපි හිතවල ස්වභාවයක්. මේ උපමාවට අනුව එක ස්පර්ශයක් ඇති කියන එක තේරෙන අපිට මේ සසර පැවැත්ම ඇති වෙන්නේ. ඒ කොහොමද භාගතුනා දේශනා කරන්නේ ස්පර්ශයට හරි ලස්සන උපමාවක්. ඒ තමයි පින්වත් ස්වාමීන් වහන්සේ පින්වත්නි ඒ තමයි කියනවා භාගතුන හැම ගහපු එළදෙන වගේ කියනවා. හැම ගහපු එළදෙන භාගතුනාස දේශනා කරනවා කොහොමද ගහකට ගිහින් හේතු වුණොත් හැම ගහපු එළදෙන. ඒ ගහේ ඉන්න සත්තු ටික ඔක්කොම එළදෙනගේ අර හැම ගහන ඉන්නේ කනවා කියනවා. ඒ කියන්නේ ඇසයි රූපයයි ඇසේ විඤ්ඤාණය එකතු වෙච්ච ගමන්නේ ඒ ස්පර්ශය. ඊට පස්සේ ඒ ගව දෙන ගිහිල්ලා අනේ දැන් මේකේ සත්තු කනවනේ කියලා ගිහිල්ලා වතුරට බැස්සොත් මොකද වෙන්නේ? වතුරේ ඉන්න සත්තු ටික කනවක නෑ හැම ගහලානේ තියෙන්නේ. ඒ වගේ තමයි කියන්නේ කනයි ශබ්දේ කනේ විඤ්ඤාණය එකතු වෙච්ච ගමම කනේ ස්පර්ශය. ඒ අරමුණ ඒ හේතු සකස් වෙච්ච ගමන් අන්න හැටි වෙනවා කියනවා. හැම ගහපු එළදෙන වගේ කියනවා. ඊට පස්සේ ගොඩ අවකාශය ඉන්නවා කියනවා. එතකොට අවකාශයේ ඉන්න සත්තු ටික අර හැම ගහපු එළදෙන කණ්ඩ පටන් ගන්නවා කියනවා. එතකොට පින්වත් ස්වාමීන් වහන්සේ පින්වත්නි මේ විදිහට භාග්‍යතුන් වහන්සේ හැම ගහපු එළදෙන උපමා කරලා මේ විදිහට ස්පර්ශයට උපමාව භාග්‍යතුන් වහන්සේ ඔන්න දේශනා කරනවා. ඒ වගේ තමයි දැන් ස්පර්ශය ගැන හරිය ලස්සනයි. දැන් මේ සූත්‍ර දේශනාවේ දසුත්තර සූත්‍රයේ තියෙන ස්පර්ශය මුල් කරගෙන උපාදාන සහිතව මේ සසර ගමන යන්නේ කොහොමද කියන එක. එහෙමයි. එතකොට මේකට හරිය ලස්සන මේ සූත්‍රයක් තියෙනවා. මේ ස්පර්ශය කියන එක අපි දන්නවා පින්වත් ස්වාමීන් වහන්සේ පින්වත්නි ස්පර්ශය කියන එක ආහාරයක්. මේ සසරේ පැවැත්ම පිණිස උපකාර වෙන දෙයක්. ඒ නිසා ආහාර වලට ආහාර කියනවනේ. ඒතකොට ස්පර්ශ ආහාරයෙන් මේ සසරේ පැවැත්ම යන හැටි අපේ භාගතුන් වහන්සේ හරි ලස්සනට දේශනා කරනවා කොහොමද? ස්පර්ශෝ භික්ඛවේ ආහාරේ අත්ති රාගෝ අත්ති නන්දි අත්ති තන්න ඔය විදිහට ස්පර්ශ ආහාරයේ කෙරෙහි රාගය තිබුණොත් ඊට පස්සේ ආශාව තිබුණොත් තණ්හාව තිබුණොත් භාගතුන් වහන්සේ දේශනා කරන පතිට්ඨති තත් විඥානං. එතන අන්න විඥානය පිහිටනවා කියනවා. ඒ කියන්නේ ඇසයි රූපයයි ඇසේ විඤ්ඤාණය එකතු වෙච්ච ගමන් ඔන්න ස්පර්ශය හටගත්තනේ. ඒ ස්පර්ශය හටගත්ත වහා මේ වෙන දේ දේශනා කරන්නේ භාගතුන් වහන්සේ. මොකද වෙන්නේ කියනවා එතන ආශාවෙන් තිබුණොත් ඒ ස්පර්ශයෙන් වෙන දෙයට ස්පර්ශය මොකක්ද වෙන්නේ? විඳීමනේ. විඳීමට ඔන්න ආශාව තිබුණොත් රාගය තිබුණොත් ඊට පස්සේ තණ්හාව තිබුණොත් අන්න භාගතුන් දේශනා කරන පතිත්‍ත්‍ති තත් විඥාන. අන්න එතන විඥාණය පිහිටනවා. විඥාණය වැඩෙනවා. විඥාන විරුල්ලං. විඥාණය වැඩෙනවා. අත්ති තත්ත ඊට පස්සේ යත්ත පතිට්ඨති විඥානං විරුල්ලං ඔය විදිහට විඥානයේ පිහිටලා විඥානයේ වැඩුණද අන්න භාගතුන් වහන්සේ දේශනා කරන අත්ති තත්ත නාම රූපස්ස අවක්කන්ති. අන්න එතන භාගතුන් වහන්සේ දේශනා කරනවා නාම රූපයෙන් බැස ගන්නවා. ඊට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කරනවා යත්ත අත්ති නාම රූපස්ස අවක්කන්ති. ඔය විදිහට නාම රූප බැසගත්තොත් අන්න එතන භාගතුන් වහන්සේ දේශනා කරන සංඛාරාණං වුද්ධි සංස්කාරයන් වර්ධනය වෙනවා. සංස්කාර වර්ධනයේ භාගතුන් වහන්සේ දේශනා කරේ දැන් සංස්කාරය කියන එකට භාගතුන් වහන්සේ දේශනා කරන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ සංකතං අபிසංකරණ බික්කවේ තස්මා සංඛාරාති උච්චති. මේ සංකතය ඒ කියන්නේ හට ගැනීමක් තියෙන නැතිවීමක් තියෙන පවතින දේ තුළ වෙනස් වීමක් තියෙන. මොකද්ද මේ පංච උපාදානස්කන්ධය? මෙතන ආයතනයි. එතකොට සංස්කාරයන් ගන්නේ සංස්කාර බුද්ධි කිව්ව ආයතන හයක්. නැත්තම් පංච උපාදානස්කන්ධයක සකස් වීම. ඒ කියන්නේ කන්දානම් පාතු බාහු ආයතනනම් පටිලාභු. භාගතුන් වහන්සේ දේශනා කළේ තු රූපතක් ගන්න. සංඛාරානම් සංස්කාරයන් ගන්න වර්ධනය වෙනවා. සංස්කාර වර්ධනය වුණොත් භාගතුන් වහන්සේ අන්න දේශනා කරනවා. හරිම ලස්සනයි. අපි මේ කිව්වා වගේ
මොකද්ද භාග්‍යතුන් දේශනා කරා ආයතින් පුනබ්බවා නිබ්බන්ති ආය උපතක් සිද්ධ වෙන්නේ කියලා. හරි ලස්සන ඔන්න ස්පර්ශය ඔස්සේ මේ ස්පර්ශයේ මූලික කරගෙන මේ සසර පැවැත්වෙන හැටි මේ කොටසේ තියෙන අත්තිරාග සූත්‍රය. ඉතින් මේ විදිහට භාග්‍යතුන් වහන්සේ හරි ලස්සනට ස්පර්ශය ගැන විවිධ කරුණු මුල් කරගෙන භාග්‍යතුන් දේශනා කරන. ඉතින් තවත් අපේ පින්න ස්වාමීන් වහන්සේලාගෙන් මම හිතන්නේ ස්පර්ශය ගැන පින්නතුන්ට දැනගැනීමේ වාසනාව ලැබෙයි. මේ පින්වත් ස්වාමීන් වහන්සේ ස්පර්ශය ගැන ඒ කියන්නේ පිරිසිඳ දැක්ක යුතු එකම එක ධර්මයේ විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේ දසුත්තර සූත්‍රයේදී විස්තර කරන කාරණාව. මට මතකයි ස්පර්ශය ගැන බුද්ධ දේශනාවේ තිබෙන ගාථාවක්. යංකින්චි දුක්ඛං සම්භෝති සබ්බං පස්ස පච්චය. යම් කිසි දුකක් හටගන්නවා නම් ඒ දුක් ඔක්කොම හටගන්නේ ස්පර්ශය නිසා. පස්සස්ස අශේෂ විරාග නිරෝධෝ. ස්පර්ශය කියන එක අවශේෂයක්වත් නැතුව පොඩ්ඩක්වත් නැතුව සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා ගියොත් එහෙම නැති දුක්ඛස සම්භවෝ. දුකේ සම්භවයක් දුකේ හට ගැනීමක් නැත කියලා. ස්පර්ශය කියන කාරණාව ගැන බුද්ධ දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද දේශනාවන් තුළ දේශනා ගණනාවකම මේ ස්පර්ශය කියන කාරණාව ගැන සඳහන් වෙනවා. දේශනා ගණනාවක අන්තර්ගත වෙනවා. මම හිතන්නේ අපිට තවත් කරුණු කාරණා කිහිපයක්ම ස්පර්ශය ගැන දැනගන්න පුළුවන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේගේ දහම් කතාවෙන්. ස්පර්ශය කියන එක බුදුරජාණන් වහන්සේ වෙන් කරලා පෙන්නපු දෙයක්. එතකොට පින්නත් ස්වාමීන් වහන්සේ මේ ස්පර්ශය ගැන කතා කරද්දී ආයතනයන් ගැන කතා නොකර ස්පර්ශයක් පනවන්න බෑ. එතකොට ආයතනයන් කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස. එතකොට ඔය ආයතන පිළිබඳව අපිට විස්තර කරලා කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේම දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේ මේ ආයතන පැනවීම පිළිබඳව ධර්මය යම් ආයුරකින් දේශනා කරන සේක්ත මේ අනුත්තරීය ධර්මයකි. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨයි. ඒක එතකොට භාග්‍යතුන් වහන්සේගේ විස්මිත අවබෝධයෙන් තමයි බෙදලා විග්‍රහ කරලා පෙන්වන්නේ. කොහොමද? එනම් ආධ්‍යාත්මික වූත් බාහිර වූත් ආයතන 6කි. එනම් ඇසත් රූපත්, කනත් ශබ්දත්, නාසයත් ගඳ සුවඳත්, දිවත් රසයත්, කයත් පහසත්, මනසත් අරමුණුත්. එතකොට මෙන්න මේව අනුත්තරීය ධර්මයන් කියනවා. ශ්‍රේෂ්ඨත්වයට පත් කරන ශ්‍රේෂ්ඨ ධර්මයන් ලෝකයේ තුල තියෙන. එය සර්වාකාරයෙන්ම භාග්‍යතුන් වහන්සේ දන්නාසේක. එතකොට මේ ආයතන තුල සිදුවෙන දේ භාග්‍යතුන් වහන්සේ මනාකොට දන්නාසේක. ඒට වඩා විශිෂ්ට ඥානයකින් දත යුතු ඊට වඩා වෙන දෙයක් නැත කියලා මේ ආයතන පැනවීම පිළිබඳව භාග්‍යතුන් වහන්සේ මනාකොට දන්නවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ ස්පර්ශය කතා කරද්දී එතකොට මේ ආයතන තුල තමයි ස්පර්ශය හටගන්නේ. ඒ ස්පර්ශය හටගන්න හැටි බුදුරජාණන් වහන්සේ හරිය ලස්සනට දේශනා කරනවා. ဒ ුතිය ද්වය කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ එකින් එකට ඒක පෙන්නනවා අපිට. කොහොමද මේ ස්පර්ශයෙන් අනිත් සියල්ල ස්පර්ශ නිසා විඳීම, හඳුනා ගැනීම, චේතනා පහළ කිරීම මේවා මේ සත්වයා තුළ හට අරගෙන දුක පිණිස සකස් වෙන හැටි. උන්වහන්සේ දේශනා කරනවා ද්වයං භික්ඛවේ පටිච්ච විඥානං සම්භෝති. පින්වත් මහණෙනි මේ විඥානයේ හටගන්න කාරණා දෙකක් හේතු වෙනවා. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥාන. ඒ කියන්නේ ඇසත් රූපයත් නිසා ඇසේ විඥානය හටගන්නවා. ඊගාවට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එතන චක්කුං අනිච්චං. මහණෙනි මේ ඇස කියන්නේ අනිත්‍ය දෙයක්. විපරිණාමී විනාශ වෙන දෙයක්. අඤ්ඤතා භාවී විනාශ ස්වභාවයකට පත් වෙන දෙයක්. රූපා අනිච්ච. රූප කියලා කියන්නේ අනිත්‍ය දෙයක්. විපරිණාමිනෝ විනාශ වෙලා යන දෙයක්. අඤ්ඤතා භාවී අන්‍ය ස්වභාවයකට පත් වෙන දෙයක්. ඉත්තේතං ද්වයං චලං චේව වයංච අනිච්චං විපරිණාමී අඤ්ඤතා භාවී. පින්වත් මහණෙනි මේ දෙකම සෙලවෙන ස්වභාවයෙන් යුක්තයි. ඊගාවට වෙනසෙන ස්වභාවයෙන් යුක්තයි. අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. විනාශ වෙන ස්වභාවයෙන් විනාශ ස්වභාවයකට පත් වෙන ස්වභාවයෙන් යුක්තයි කියනවා.
ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කු විඤ්ඤාණං අනිච්ඡං විපරිණාමී අඤ්ඤතාභාවී. ඒ වගේම තමයි චක්කු විඤ්ඤාණයත් අනිත්‍යයි, වෙනස් වෙනවා, වෙනස් අන්‍ය ස්වභාවයකට පත් වෙනවා. යෝපි හේතු යෝපි පච්චයෝ චක්කු විඤ්ඤාණස් උප්පාදාය. ඉතින් මේ ඇසේ විඤ්ඤාණය හටගන්න යම් කාරණා දෙකක් හේතුනාද ඒ දෙකම අනිත්‍යයි, වෙනස් වෙනවා, අන්‍ය ස්වභාවයකට පත් වෙනවා. නිච්ඡං කෝපන භික්කවේ පච්චයං පටිච්ච සමුප්පන්නං චක්කු විඤ්ඤාණං කුතෝ නිච්ඡං භවිසති. එහෙනම් ඒ අනිත්‍ය වෙන, වෙනස් වෙන, අන්‍ය ස්වභාවයකට පත් වෙන හේතු දෙකක් නිසා හටගත්ත විඤ්ඤාණය කොහොමද නිත්‍ය දෙයක් වෙන්නේ කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි, ඇසත් රූපත් ඇසේ විඤ්ඤාණයත් යන මේ කරුණු තුනේ යම් එකතුවක් වේද, එක්රැස් වීමක්, එකට එක්වීමක් ඇද්ද පින්වත් මහණෙනි, මේයට තමයි ඇසේ ස්පර්ශය කියන්නේ කියනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ විස්මිත ප්‍රඥාවෙන් ඒවා අවබෝධ කළා. මොකද ස්පර්ශය කියන එක නාම ධර්මයන්ට අයිති දෙයක්. ඒක ප්‍රකට කරගන්න තියෙන්නේ ප්‍රඥාවෙන්. බුදුරජාණන් වහන්සේ එතකොට අර නාගසේන මහරහතන් වහන්සේගේ එතනදී කියන්නේ නේද ස්වාමීන් වහන්සේ? බුදුරජාණන් වහන්සේ මේවා මේ නාම ධර්ම වෙන් කරපු එක විස්මිත දෙයක් කියනවා. මහා සාගරයේ තියෙන ජලයෙන් ජල දෝතක් අතට ගත්තට පස්සේ ඒ දෝතේ ඒ ජල ටිකේ මේ මහා ගංගා නම් ගඟේ ජලය, මේ යමුනා නදියේ, මේ අචිරවතී මෙහෙම වෙන් කරලා ගන්න පුළුවන්ද කියලා. බෑ කියනවා. ඊටත් වඩා අමාරුයි කියනවා මේ නාම ධර්මයන් ටික. ඒ කියන්නේ චේතනා, පස්ස, මනසිකාර කියන මේ නාම ධර්ම ටික. චෛතසික ධර්ම ටික වෙන් කරලා හඳුනපු එක. පෙන්නපු එක. එතකොට එක්වීමක් ඇද්ද මේකට ස්පර්ශය කියන. එතකොට අනිත්‍ය කාරණා වෙනස් වෙන, අන්‍ය ස්වභාවයකට පත් වෙන කාරණා තුනක එකතු වීම ස්පර්ශය කියනවා. ස්පර්ශය කියලා කියන්නේ අනිත්‍යයි කියනවා. වෙනස් වෙනවා කියනවා, වෙනස් ස්වභාවයකට පත් වෙනවා කියනවා. ඇසේ ස්පර්ශය හට ගැනීම පිණිස යමක් හේතුනාද, යමක් ප්‍රත්‍ය වුණාද, ඒ හේතුවෙන්, ඒ ප්‍රත්‍යයෙන්, ප්‍රත්‍යනුත් අනිත්‍යයි කියනවා. එහෙනම් ඇසත් අනිත්‍යයි, රූපත් අනිත්‍යයි, විඥානයත් අනිත්‍යයි, ස්පර්ශයත් අනිත්‍යයි. අනිත්‍ය වූ හේතු නිසා හටගත් ඇසේ ස්පර්ශය කොහොමනම් නිට්ටය වෙන්නද? ස්පර්ශය ඇති වුණාම තමයි විඳින්නේ. පටිච්ච සමුප්පාදය හැදෙන හැටි. ස්පර්ශය ඇති වුණාම තමයි හඳුනාගන්නේ. විඳින දේ තමයි හඳුනගන්නේ. ස්පර්ශය නිසා තමයි චේතනා පහළ කරන්නේ. ওই විදිහට මේ දේවල් සැලෙනවා, වෙනසෙනවා, අනිත්‍ය, විනාශ වෙලා විනාශ ස්වභාවයකට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉතින් අනිත් ආයතන ටිකත් ওই විදිහටමයි. එතකොට මේ ස්පර්ශය තුලින් දුක හට ගන්නවා. දැන් කර්මය විශ්වාස කරන ශ්‍රමණ බ්‍රාහ්මණවරු සමහර අය කියනවා මේ දුක හැදුවේ තමා විසින්. එහෙම නැත්නම් අනුන් විසින්. එහෙම නැත්නම් තමනුත් අනුනුත් හවුල් වෙලා. එහෙම නැත්නම් ඉබේ හටගත්ත කියන. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඉස්මතු කරලා පෙන්නනවා හේතු ප්‍රත්‍යයෙන් මේ දුක හටගන්නේ. ස්පර්ශය කියන තනි වචනයෙන් දුක කියන එක පෙන්වන්න පුළුවන් කියනවා. ස්පර්ශයකින් තොරව විදීමක් ගැන කතා කරන්න බෑ කියනවා. එතකොට තමා මේ දේ කළා කියලා කිව්වත් විදීමකින් තොරව යාට ඒක දැනගන්න බෑ. ඒක ස්පර්ශය. ඊගාවට අනුන් විසින් මේ දුක හැදුවා කියලා කිව්වත් ඒක ස්පර්ශයකින් තොරව හටගන්න, විදීමකින් තොරව දැනගන්න බෑ කියනවා. හවුලේ කළත් ඒක දකින්න බෑ කියනවා. ස්පර්ශයකින් හටගන්න, විදීමකින් තොරව ඉබේ හටගත්තා කියලා බෑ කියනවා. එහෙනම් ස්පර්ශය කියලා කියන්නේ සසර පැවැත්මට උපකාර වන ආහාරයක්. උපන් සත්වයාගේ පැවැත්ම පිණිසත්, ඉපදීමක් කරා යන සත්වයාට පිහිට පිණිසත් පවතින ආහාරයක් හැටියට බුදුරජාණන් වහන්සේ ස්පර්ශය පින්වත් ස්වාමීන් වහන්සේ, ස්පර්ශය යම් කෙනෙක් පිරිසිඳ අවබෝධ කළොත්, දැන් ස්පර්ශය ගැන තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ දසුත්තර සූත්‍රයේදී විස්තර කරන්නේ. පිරිසිඳ අවබෝධ කළ යුතු එකම එක ධර්මයේ විදිහට. ස්පර්ශයේ පිරිසිඳ අවබෝධ කළොත් ඒ කෙනා, ඒ කියන්නේ උපාදානය ඇති කරන ආශ්‍රව සහිත වූ එම ස්පර්ශය පිරිසිඳ අවබෝධ කරනවා කියලා කියන්නේ ඇත්ත ඇති හැටියෙන්. එහෙම නැත්නම් අපිට ඒකට කියන්න පුළුවන් යථාර්ථය අවබෝධ කළා, යථාභූත ඥානය ලැබුවා කියලා. ස්පර්ශය
ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කළා කියලා කියන්නේ එතන වැඩ ඉන්නේ රහතන් වහන්සේ නමක්. රහතන් වහන්සේ තමයි මේ ස්පර්ශයේ ස්වභාවය සම්පූර්ණයෙන්ම අවබෝධ කළේ. දැන් ස්වාමීන් වහන්සේ මේ ධර්මයන් මේ දේශනාව දසුත්තර සූත්‍රයේ 509ක් ශ්‍රවණය කරමින් හිටියා. දැන් මේ දේශනාවේ මුල් කොටස් අපි එතනම කතා කරන්නේ. නමුත් මේ දේශනාව අවසාන වෙනකොට පිරිසිදු දැක්ක යුතු එකම එක ධර්මයේ වන ස්පර්ශය ඒ 509ම පිරිසිදු දැක්කා. සියලු දෙනා වහන්සේලාම රහතන් වහන්සේලා බවට පත් වුණා. ඒ නිසා පින්වතුනි ස්පර්ශය ගැන පින්වත් ස්වාමීන් වහන්සේලා දෙනමම අපට උතුම් දහම් කාරණා එකින් එක පැහැදිලි කරලා දුන්නා. අපට තිබෙන කාල වේලාවේ හැටියට මේ ධර්ම කාරණා මේ ධර්ම සාකච්ඡාවෙන් ධර්ම සාකච්ඡාව තුළ තියෙන ආනිසංශයක්නේ. ඇසූ දහම් කාරණාත් අසන්නට ලැබෙනවා. නොඇසූ දහම් කාරණාත් අසන්නට ලැබෙනවා. ඇසූ දහම් කාරණා පැහැදිලි කරගන්නට ඒ කියන්නේ පැහැදිලි නැති තැන්වල ධර්මයේ පැහැදිලි නැති තැන් පැහැදිලි කර ගැනීමේ අවස්ථාව ලැබෙනවා. හොඳ ධර්ම මානසිකාරයකින් ඊළඟට ධර්ම ප්‍රීතියකින් ධර්මයේ කෙරෙහි ඇලුන හිතින් කෙනෙක් මේ කරන දේශනාවන් ශ්‍රවණය කරනවා නම් සමහරට පින් තියෙන කෙනාට මේ දේශනාව අහගෙන ඉඳලාම ඒ ධර්මය අවබෝධ කරගන්නට වාසනාව තියෙනවා. ඒ නිසා පින්වතුනි අපි සෙත් ප්‍රාර්ථනා කරනවා ඔබට. අද අපි අද දවසේ කතා කළා මේ දසුත්තර සූත්‍රය තුල තිබෙන කාරණා දෙකක්. ඒ කියන්නේ වැඩි යුතු එකම එක ධර්මය වන ඒ වැඩි යුතු එකම එක ධර්මයේ කුමක්ද? සිතට සැප සහනය දෙන කායගත සතිය. කායගත සතිය ගැන ස්වාමීන් වහන්සේලා විස්තර කරලා ඔබට දහම් කාරණා අපි කියලා දුන්නා. ඊළඟට පිරිසිඳ අවබෝධ කළ යුතු එකම එක ධර්මයකි. එනම් උපාදානය ඇති කරවන ආශ්‍රව සහිත වූ ස්පර්ශයයි. ඉතින් අපට ස්පර්ශය පිරිසිඳ දැන ඒ ස්පර්ශය පිරිසිඳ දුටු රහතන් වහන්සේලා යම් නිවනක සැනසුනාද මේ ශ්‍රවණය කරන ධර්මයන් සියල්ල අපට අමා නිවන සාක්ෂාත් කිරීම පිණිසම හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් පළමු කොට අපි අනුමෝදන් කරමු. සියලු දෙවිවරුන්ට අල්පේශාක්‍ය මහේශාක්‍ය ලෝකපාලක සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙන්පති දෙවිවරුන් අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවිවරුන් මේ පින් අනුමෝදන් වේවා. දෙවියෝ පින් අනුමෝදන්ව දිව්‍ය ආශීර්වාදයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ රැකවරණ ඔබ අප හැම දිනාට නොඅඩුව සලසා දෙත්වා. දෙවියෝද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්ට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අපගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසෙත්වා. මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. මහමෙවුනා වාසී රටලෝක වාසී මහා සංඝරත්නයට සියලු පින් අනුමෝදන් වේවා. විශේෂයෙන් අද දවසේත් මේ ධර්ම සාකච්ඡාවට සහසම්බන්ධ වෙලා හෝරාවකට ආසන්න කාලයක් උතුම් ධර්ම කාරණාවන් පැහැදිලි කර දුන් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වතුන් හැම දිනාටත් පින් අනුමෝදන්ව ගෞතම සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දේශනාවේ දායකත්වයෙන් දරන පින්වත් ධම්මිකා සිරිවර්ධන මහත්මියගේ නමින් මියගිය සිරිල් සිරිවර්ධන මහත්මයාට, ඇග්නස් හෙටියාරච්චි මහත්මියට, රත්නසිරි සිරිවර්ධන මහත්මයාට, දයාපද්ම ගුණවර්ධන මහත්මයාට යන ඒ නම් සඳහන් කළ පින්වතුන් සෑම සියලු දෙනාටත් දායකත්වයෙන් දරූ සියලු දෙනාගේ නමින් මියගිය සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් වේවා. ඒ ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ මේ පුණ්‍යානුමෝදනාවෙන් සැපවත් වෙත්වා, සූපත් වෙත්වා. දුක් සහිත වූ සංසාර ගමනින් ඥාතීන් නිතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාදුකාර පවත්වලා සුපින්වතුන් පින් අනුමෝදන් කරන්න. රැස් කරගන්ට යෙදුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් සම්පත් සුදේශ් කුමාර මහත්මයාට සහ සෙව්වන්දී ගුණවර්ධන මහත්මියට නිදුක් නිරෝග සුව සහනය පිණිසත්
ජීවිතයේ ඉදිරි යහපත් කටයුතු සියල්ල මේ පුණ්‍ය ආශිර්වාදයෙන් තෙරුවනේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ රැකවරණයෙන් දෙවියන්ගේ උපකාරයෙන් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වීම පිණිසත් හේතු වේවා කියලා සඳහන් කරනවා. ඒ වගේම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බිහාරා ධනුෂ්කී දියණියට මේ සියලු පින්වල ආශිර්වාදයේ තෙරුවන් සරණ දෙවියන්ගේ රැකවරණය ලැබී ඒ දියණියට දෙමව්පියන්ගේ සිත් සතුටු කරවමින් විභාගයෙන් සාර්ථක ප්‍රතිඵල ලබන්නට වාසනාව ලැබෙත්වා. ජන්මදිනයේ සමරන කවින්සා දෙව්දුනී දියණියට තෙරුවන් සරණ දෙවියන්ගේ රැකවරණය අප මේ රැස් කළ සියලු පින්වල ආශිර්වාදයේ සැලසී සියලු යහපත සැලසේවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දුවක් ලෙස මේ ගෞතම ශාසනයේ පිහිට පිළිසරණ ලබන්නටත් ඒ දියණියට වාසනාව ලැබෙත්වා. අබුඩාබිහි සේවය කරන කනිෂ්ක ගුණවර්ධන මහත්මයාට සහ සුජීවා සේනාරත්න මහත්මියට නිදුක් නිරෝග සුවය සැලසේවා. ඒ රැකී රක්ෂාදිය කිසි කරදරයකින් බාධාවකින් තොරව කරගන්නට ලැබේවා. අද දේශනාවේ දායකත්වයන් එකතු කරන නොම්බර 97 C1 තේක්කවත්ත පළාතට කළුතර දකුණ යන ලිපිනේ පදිංචි පින්වත් ධම්මිකා සිරිවර්ධන මහත්මියටත් එතුමියගේ පවුලේ සෑම සියලු දෙනාටත් මේ පින් එක ලෙස අනුමෝදන්ව සියලු දෙනාට සියලු යහපත සැලසේවා. යහපත් අදහස් සියල්ල සමෘද්ධිමත් වෙත්වා. නිදුක් නිරෝග සුවය සැලසේවා. කිසි කරදරයකින් බාධාවකින් තොරව ජීවිතය ගත කරන්නටත් කල්යාණ මිත්‍ර සත්පුරුෂයන්ගේ ආශ්‍රය ලැබමින් ධම්මග දියුණු කරගන්නටත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටත් වාසනාව ලැබෙත්වා. ඒ වගේම මාසික ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දිනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. සුපින්නතුන් සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වේවා. විශේෂයෙන් ස්වාමීන් වහන්සේලා ඔබට සෙත් ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරමින් ධර්ම ප්‍රීතිය උපදව ගනිමින් රැස් කරපු සියලු පුණ්‍ය ධර්මයන්ගේ පුණ්‍ය ආශිර්වාදයත් තෙරුවන් සරණත් දෙවියන්ගේ රැකවරණයත් සැලසී පින්වතුන්ට සියලු යහපත සැලසේවා. තවදුරටත් ධම්මග කියා දෙන කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්නට ඔබට වාසනාව ලැබේවා. මේ ගෞතම ශාසනයේ සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.